ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියෙත් මේ ධර්ම දේශනාව ලෝක සත්වයාට ඇහින්ට ඒ ධර්ම දානයේ සිද්ධ කරන්නේ අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ පියාණන් වන සේන කරසිංහාරච්චි පියාණන් සහ පන්නිපිටියේ පදිංචි පේමා කුලතුංග මහත්මිය ඇතුළු ඒ පින්වතුන් මුල් වෙලා. ඉතින් පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ පියාණන් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි හට ආරාධනා කළේ. එතුමා බුද්ධ ශාසනයේ උරුමකාරයෙක් නිසා දරුවෙක් ශාසනයට පූජා කරලා මම ඊටමත් කැමැත්තෙන් මේ ධර්ම දේශනාව බාරගත්තේ. බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරලා පින් රැස් කරගන්න පින සුළුපටු දෙයක් නෙවෙයි. දැන් ලංකාවේ ගත්තොත් හාමුදුරුවෝ 25000ක් විතර වගේ වැඩ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාගෙත් ගොඩක් අයගේ දෙමව්පියෝ මැරිලා. කීප පිරිසකගේ දෙමව්පියෝ තමයි ජීවතුන් අතර ඉන්නේ. මම හිතේ ස්වාමීන් වහන්සේලාගෙන් 10-15000කගේ දෙමව්පියෝ තමයි ජීවතුන් අතර ඉන්නේ. එතකොට කෝටි 2.5කට වැඩිය ජනගහනයක් ඉන්න මේ ලංකාවේ තමන්ගේ දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කළා කියන ආඩම්බරය ඒ වගේම මේ උරුමේ ඒ නෑදෑකම තියෙන්නේ තාත්තලා 10-15000කට. කෝටි 2.5කකින් ඒ පිරිස වෙන් වෙලා යනවා. ඒ නිසා ධර්මාශෝක අධිරාජ්‍ය පවා බුද්ධ ශාසනයේ උරුමයක් ගන්න ඒ මුළු ජම්බුද්දීපේටම යුව රජ පදවිය තිබුණ තමාගේ ඇවෑමින් රාජ්‍යයේ හිමිව තිබුණ මිහිඳු කුමාරයා පැවිදි කළා. යම් කුලයකින් යම්කිසි දරුවෙක් පැවිදි වුණාට පස්සේ ඒ දරුවා රකින්න සීලෙන් කියන බණ පදවලින් ඒ වාගේ මේ දරුවා ශාසන ප්‍රතිපදාවේ හැසිරීමෙන් පින් රැස් වෙන්නේ මේ අම්මයි තාත්තාටයි. මොකද මේ පැවිදි කරන්නත් දෙමව්පියන්ගේ අනුමැතිය අහනවා. උපසම්පදා කරන්නත් අනුමැතිය අහනවා. අනුඤ්ඤාතෝසි මාතා පිතුහි අම්මා තාත්තා කැමැතිද ඔබ උපසම්පදා වෙනවට කියලා ගරුතර මහා සංඝයා සීමා මාලකයේදී අහනවා. ආම බහන්තේ අම්මයි තාත්තයි මගේ මහානකමට උපසම්පදාවට කැමැති කියන වචනේ කටින් පිට වුණොත් විතරයි උපසම්පදාව ලැබෙන්නේ. එහෙනම් ඒ රකින්න කෝටියක් සංවර සීලේ පින ඒ අනුමැතිය ලැබලා දුන්න තාත්තාට අම්මාට අනුමෝදන් වෙනවාමයි. තමාගේ පුතා දොස්තර කියමින් තමාගේ පුතා ඉංජිනේරුවා කියමින් තමාගේ පුතා අහවල් තැන මහා ඉහළින් කතා කරන අම්මාවරු තාත්තාවරු ඉන්නවා. උන්දලට ඒවා ගොඩාක් ලොකු විදිහට පෙනෙනවා. අපි වුණත් මේ ධර්මයේ දන්නේ නැති කාලේ මේ සමාජයේ ලොකු පඩියක් හම්බෙන යම් රස්සාවක් කරනවාද ඒක දෙමව්පියෝ තමන්ගේ දරුවන් එතනට පැමිණවීම ලොකු ආඩම්බරයක් කොට සලකනවා. නමුත් ඒ දෙමව්පියන්ගේ හිත්වල තියෙන දුක් ගින්දර කාටවත් නිවන්න බෑ. බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කළාට පස්සේ ඒ දරුවා කියන බණ පදයකින් ඒ දරුවා නිසා මිනිසු පින් කරගන්න එකෙන් ඒ දෙමව්පියෝ බොහෝ පින් රැස් කරගන්නවා. මක් නිසාදයත් මතක තියාගන්න හුදෙක් අපි පවා දහම් දෙසද්දී මිනිසු පින් දෙන්නේ අම්මයි තාත්තට. මම දන්නේ එක මෑණි කෙනෙක් ඉන්නවා. ඒ මෑණියන්ගේ ගෙවල් වලට ගෙදරට ගොඩාක් කරදරයි. ඊට පස්සේ දවසක් අපි වන්දනා කරගෙන ඉන්නකොට මේ මෑණි පවුලේ ඇවිල්ලා හිටියා. එතන හිටපු කෙනෙක් ඇඟට ආවේශයක් ආවා. ඇවිල්ලා කිව්වා මමයි මේ ගෙදර යක්ෂණියෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මේ ඔක්කොටම කරදර කරනවා මේකි මට පේන්න බෑ. දැන් අර එකේ මෑණිගේ පුතා මහාන වෙලා ඉන්නේ ආරණ්‍යයක. කිව්වා මේකිව පේන්න බෑ දරුවෙක් මහාන කරපු නිසා මේකිට මට කරදර කරන්න බෑ කිව්වා. මේකගේ ඇඟෙන් මොකද්ද රශ්මියක් විහිදලා යනවා. මං ඒක යක්ෂයන්ගෙන් දැනගත්තා කිව්වා දරුවෙක් මහාන කරපු නිසා කො එක වෙන්නේ. අපිට කිට්ටු වෙන්න බෑ කිව්වා. මේ ජීවිතේ පවා
අద్භූත වූ ආරක්ෂාවක් මේ මෑණියන්ට පියාණන්ට සැලසෙනවා දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කිරීමෙන්. ඉතින් ඒ නිසා තමන්ගේ දරුවාට හයිකෝට් ඇඳගෙන ඉහළ නිලතලවල වැජබෙනවා දකින්න දෙමව්පියෝ අහිංසකව කඳුළු සලනවා. නමුත් මේ තුන් ලෝකෙම වැඳුම් පිදුම් ලබන්නේ දරුවෙක් තවත් කෙලෙස් තමන් දුරු කිරීමත් අන් අයට කෙලෙස් දුරු කරන්න මඟ පෑදීමත් තුලින්. මාක් නිසාදයත් මේ බුද්ධ දේශනාව එක්තරා සූත්‍ර දේශනාවක තියෙනවා. ඒ දේව සද්ද සූත්‍රය. යම්කිසි දරුවෙක් පැවිදි වෙනකොට දෙව්ලොව කතා වෙනවා කියනවා අහවල් අම්මගේ අහවල් තාත්තගේ අහවල් නම් තියෙන පුතා මාර්යත් එක්ක යුද්ධ කරන්න හදනවා කියලා. දිව්‍ය ලෝකේ පවා ඒ මව්ගේ පියාගේ නාමය කතා බහට ලක් වෙනවා දරුවා මහාන වෙන්න හිතන නිසා. මේවා සුළුපටු දේවල් නෙවෙයි. බුදුවරු නැති අසංඛ්‍යය ගණන් කල්ප තියෙනවා. ඒ බුදුවරු නැති අසංඛ්‍යය කල්ප ගණන් වල ඒ අසංඛ්‍යය කල්ප ගණන් වල අසංඛ්‍යය කියන්නේ ගණන් කරන්න බැරි කල්ප. එක කල්පයකට එක දරුවෙක් ඉපදෙනවා කියලා හිතන්නකෝ. එතකොට දරුවෝ අසංඛ්‍යයක් ඉපදිලත් බුදුවරු නැති නිසා තමන්ගේ දරුවෙකුට කසාවතක් දාන්න බෑ. බුද්ධ ශාසනයකමයි මේක තියෙන්නේ. කිසිම ගුණයක් නැති අම්මා කෙනෙක් කිසිම ගුණයක් නැති තාත්තා කෙනෙක් වුණත් මැරුණාට පස්සේ කටක් කරලා මිනිසුන්ට කියන්න පුළුවන් මේ දෙන්නට ජාතක දරුවා බුදුසසුනට පූජා කළා කියලා. ඊට එහා මේ ಗುಣ වරුණාවක් මේ මවුට කොහින්ද පියාට කොහින්ද? ඒ නිසා දරුවෙක් පැවිදි කිරීම ඒසා ආනුභාවයි. ඊළඟට දරුවෙක්ගේ පැවිද්දට බාධා කිරීම ඒසා විපාක සහිත පාපයක්. ඉතින් ඒ නිසා මම ඒ ගුණ කතනයේ මොහොතක් සිද්ධ කළේ ඔබට සතුටු වීම පිණිස. අවංකවම අහිංසකව ඒ සතුට ප්‍රීතිය හද මඩලේ තියාගත්තට වරදක් නැහැ. ඒක අහිංසකයි. මහාන තමන් මැරෙන මොහොතේ නමුත් කසාවතක් මේ පොරවාගත්ත තමන්ගේ දරුවා සිහි වුණා කියලා කියන්නේ එතන තියෙන බන්ධනයක් නෙවෙයි ශාසනයට දරුවෙක් පූජා කළා කියන හැඟීමයි. ඊට පස්සේ ඕන වෙලාවක තමන්ගේ මහාන වෙලා ඉන්නවා නම් දරුවා අසනීපයක් කරදරයක් වුණ ඕනම වෙලාවක පිරිත් ටිකක් කියව ගන්න පුළුවන්. ගොඩාක් අය අසනීප වෙනකොට පිරිතක් කියා ගන්න හාමුදුරු නමක් හොයා ගන්න අමාරුයි. තුන් වේල ඇඳ වටේ ඉඳගෙන පිරිත් කියනවා. පැවිදි වුණ හාමුදුරු නමකගේ දෙමව්පියන්ගේ වටා. ඔවුන්ට මරණාසන්න මොහොතේ ඇහෙන්නේ පිරිත් හඬ. ඊළඟට අර ඉස්සර තිබ්බා වගේ දෙමව්පියන්ගේ උනන් මුඛාන් හරි පව්කාරකමකින් නිරේ ඉපදුනා කියලා හිතන්න. සමහරට නිරේ ගිනි දැල් දකිනකොට කසාවත් පොරවගත්ත දරුවා මතක් වෙන්න පුළුවන්. එපමණකින් චුත වෙනවා නිරේ. ඒ නිසා දෙවියන්ගේ බඹුන්ගේ වැඳුම් පිදුම් ලබන සිරිමත් බඹ සිරසෙහි මේ පාපිසිනා සෑරියුත් මහමුගලම් පිළිවෙලිනා සෑරියුත් මහමුගලන් ආදී සංගරුවන බ්‍රහ්මයාගේ සිරසේ පාපිස්සා ඒ පරපුරෙන් පැවතගෙන එන සංගරුවනට නමස්කාර වේවා. ඉතින් මහා පිනක් ඉෂ්ට සිද්ධ කරගෙන සිටින ඔබට අද දවසේ ඉතාමත් වටිනා දහම් අවවාදයක් ලැබලා දෙනවා. හරිම වටිනවා. අතිශයින් වටිනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ යම්කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නනේ. බුදුරජාණන් වහන්සේ වදාළානේ අතීතයේ යම්කිසි කෙනෙක් මනාව පැවිදි වුණා නම් පැවිදි වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. වර්තමානයේ කෙනෙක් මනාව පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. අනාගතයේ කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි. එතකොට චතුරාර්ය සත්‍ය කියලා එනවා. මිනිසුත් චතුරාර්ය සත්‍ය කියලා කියනවා. විභාගෙ ලියනකොටත් අපි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා චතුරාර්ය සත්‍ය ලිව්වා. නමුත් අපි දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා. යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද ඔහු තමයි සංසාරයෙන් නිදහස් වෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මම මෛත්‍රී බුද්ධ ශාසනයේ මට නිවන් දකින්න ඕන කියලා මෛත්‍රී බුද්ධ ශාසනයේ අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. යම්කිසි කෙනෙක් කියනවනම් මට දැන් ධර්මය අවබෝධ කරන්න ඕන කියලා
දැනුත් අවබෝධ කරගත යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උපකාරක ධර්මයක්. ප්‍රබල උපකාරක ධර්මයක්. මහත්සේ උපකාරක ධර්මයක් සලසන සූත්‍ර දේශනාවක් අද කියලා දෙන්නේ. මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. මේ සූත්‍රය දේශනාව සිද්ධ කළේ භද්‍රක ගාමිනීට. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවෙල කප්පනම් මල්ලයන්ගේ නියංගමේ. භද්‍රක ගාමිනී. ගාමිනී කියන්නේ ගාමනීය. ගාමේ ප්‍රධානියා. ගාම නිලධාරී කියන එකට. ගාමේ ප්‍රධානියා ගාමිනී. ගාමිනී භද්‍රක ගාමිනී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පස්සක ඉඳලා භද්‍රක ගාමිනී අහනවා එකත් පස්සක ඉන්නවා කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට ඈතිනුත් නෙවෙයි ළඟමත් නෙවෙයි ඊළඟට පැත්තකිනුත් නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර අය පැත්තකින් ඉඳ ගන්නවා. පැත්තකින් ඉඳගත්තට පස්සේ හැරෙන්න ඕන. දේශකයන් වහන්සේට හැරෙනකොට බෙල්ල රිදෙනවා. ඒ කියන්නේ මේකේ අර්ථය තමයි බණක් අහනකොට ඉඳ ගන්න ඕන දේශකයන්න් වහන්සේට අපහසුාවක් නොවන විදිහට. දුර ඉඳගත්තට පස්සේ හයියෙන් කියන්න ඕන. උගුර රිදෙනවා. ළඟ ඉඳගත්තට පස්සේ රහසෙන් කියන්න ඕන. ඒකත් හොඳ නැහැ. ඔය ඔක්කොම සලකලා තමයි ඔය උපද්‍රව වලින් තොරව මනාව පොඩ්ඩක් ඉස්සරහින් ඉඳ ගන්නවා. ඒකට තමයි එකත් පස්ව ඉඳ ගන්නවා කියන්නේ. එකත් පස්ව ඉඳගෙන ඇහුවා සාදු මේ භන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දේසේතුති. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දුකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනවා නම් කොයිතරම් හොඳද. අහංචතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහංචතේ ගාමිනී අතීතං අද්ධානං ආරබ්බ දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දේසෙයං එවං අහෝසි අතීත මද්දානන්ති තාත්‍රසේ සියා කංකා සියා විමති. මං ගාමිනී දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අතීතයේ මෙහෙම දුක තිබ්බා මෙහෙම දුක හටගත්තා කියා අතීතයේ දුක කිව්වොත් එහෙම ගාමිනී නුඹට සැක හිතෙන්න පුළුවන්. විමති හිතෙන්න පුළුවන්. මං අනාගතයේ දුක හටගන්නේ මෙහෙමයි කියලා කිව්වොත් ගාමිනී නුඹට සැක හිතෙන්න පුළුවන් විමතියක් ඇති වෙන්න පුළුවන්. අපිචායන් ගාමිනී ඉදේව නිසින්නෝ එත්තචතේ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දේසිස්සාමි. දැන් ඔබ ඉඳගෙන ඉන්නවනේ. ඉඳගෙන ඉන්න ආසනේම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන විදිහට මම දේශනා කරන්නම්. තන් සුනෝහි අහන්ට සාදුකං මනසිකරෝහි හොඳට නුවණින් විමසන්ට වාසිස්සාමි මම දේශනා කරන්නම්. ඒවම් බන්තේති එහෙමයි ස්වාමීනි ඉඳගෙන ඉන්න ආසනේම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන්න බණක් කියන්නම් කිව්වා. මම මේ ධර්ම දේශනාව කලින් කරලා තියෙනවා. ඇත්තටම ඉඳගෙන ඉන්න ආසනේදීම තේරෙනවා. ඔබටත් දැන් මේ පුංචි කාලය ඇතුළත ඔය ඉන්න ආසනේම ඔබටම හිතෙනවා ඇත්තටම මං ඉඳගෙන ඉද්දීම මේ ආසනයේදීම මට තේරුණානේ දුකේ හට ගැනීමයි නැතිවීමයි. ඒ නිසා හොඳට අහන්න. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළනේ ඔතන ඉඳලම ඒ කියන්නේ වර්තමානයේ ඔතන ඉඳලම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන්න ධර්ම දේශනා කරන්නේ. අතීතය ගැන කියන්නේ නැත්තේ අනාගතය ගැන කියන්නේ නැත්තේ මේ සැකයක් විමතියක් ඇති වෙයි කියලා. මතක තියාගන්න දුක ගැන සැක හිතුවොත් විමතියක් ඇති කළොත් ඕක එහෙම වෙන්න පුළුවන්ද කියලා දුක අවබෝධ වෙන්නේ නැහැ. දුක අවබෝධ වෙන්නේ දුක ගැන සැක කළොත්. මේකනම් දුකක්මයි මේකනම් ඇත්තමයි කියලා දුක අදහා ගන්න තරමට දුක අවබෝධය සිද්ධ වෙනවා. සැක හිතුවොත් වෙන්නේ
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මං අතීතය ගැන කියන්නෙත් නැහැ අනාගතය ගැන කියන්නෙත් නැහැ. කිව්වොත් හැකයක් උපදී. ඔබ ඔය ඉන්න ආසනයේදීම දුක අවබෝධ වෙන හැටියට කියන්නම් කිව්වා. ඊට පස්සේ තං කිම්මඤ්ඤසි ගාමිනී අත්තිතේ උරුවේල කප්පේ මනුස්සා යේ සන්තේ වදේනවා බන්ධනේනවා ජානියාවා ගරහයවා උප්පජ්ජයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාති. ගාමිනී මේ උරුවේල කප්පේ මිනිස්සු ඉන්නවද? ඒ මිනිසුන්ට මොන හරි කාර්යදරයක් වුණොත් දුකක් වුණොත් නින්දාවක් ආවොත් හිරේ විලංගුවේ දැම්මොත් මැරිලා ගියොත් ව්‍යසනයක් වුණොත් දුක හිතෙන අය ඉන්නවද? දැන් ඔබ දෙස බලන්න. දැන් ඔබ දෙස බලලා දැන් කල්පනා කරන්න කාට හරි කරදරයක් වුණොත් ලෙඩක් දුකක් වුණොත් එහෙම ඊට පස්සේ මොන හරි නොකරපු වැරද්දකට අහුනොත් ඊළඟ මැරුණොත් එහෙම පපුව පිච්චිලා යනවා. අතට ගත්ත බත් පිට කා ගන්න බැරිව දවසේම බලාගත්තු අතේ බලාගෙන දස දිබ්භාගෙට කෝල් කර කර අනේ මොකද උනේ කියලා තොරතුරු අහන තමන්ගේ කට්ටිය ඥාතින් ඉන්නවද? ඔයාලට ඉන්නවද? ඉන්නවා. ගාමිණී කිව්වා මටත් ඉන්නවා ස්වාමීනි උරුවෙල් කප්පේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඇති වෙන. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී කෝනුකෝ ගාමිණී හේතු. ඒ වගේම ඔබට ඉන්නවද ගාමිණී මොකක් හරි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උපදීන්නේ නැති කරදරයක් වුණොත්. කරදරයක් වුණොත් දුක්ඛ දෝමනස්ස උපායාස උපදීන්නේ නැති අය ඉන්නවද? ඊට පස්සේ කෝ ස්වාමීනි ඇත්තටම අපිට කාටවත් දැන් අපිට සමහර ලාවට අපි ටවුන් එකේ ගිහිල්ලා ගෙදර එනකොට පේනවා මල ගෙදරක් පාරයිනේ. මල ගෙදරක් එනවා අපි ගානක්වත් නැහැ. පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා වාහනයක් පෙරලිලා ලේ තියෙනවා. ඇක්සිඩන්ට් එකක් අපි එනවා. ඊට ටීවී එකේ පේනවා මේ නහවල් දෙයට අත්අඩංගුවට අරගෙන වද බන්ධනෙට දානවා. ඒක තමයි අහුවෙලා හොරු අහුවෙලා. ගානක්වත් නැහැ. අහවල් ළමයාට පීයෙන් යනලා. ඒක උනානේ පව් කියලා හිතෙනවා. නමුත් අච්චර දඟලවිල්ලක් නැහැ. ඒකට එකම සිද්ධියේදී පිරිසකක් ගැන පපුව පිච්චි යනවා දරා ගන්න බැරුව යනවා. තව පිරිසකදී එහෙම දරා ගන්න ඒක ගානක් නැතුව යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද හේතුව කෝනකෝ ගාමිනී හේතුකෝ පච්චයෝ යේතේ ඒකච්චා උරුවෙල කප්පයානම් මනුසානම් මේ විදිහට උරුවෙල් කප්ප මනුස්සය. එහෙම නැත්නම් ඔබ දිහා දැන් බලන්න. පිරිස ගැන එච්චර දුකක් උපදින්න කරදරයක් වුණොත් හේතුව මොකද්ද? තව පිරිසකට දුකක් දෝමනස්සය උපදින්න නැති වෙන්න හේතුව මොකද්ද? කියලා දැන් ඔබම හිතෙන් හිතන්න. ගාමිණී කියනවා යේසං මේ බහන්තේ උරුවෙල කප්පයානම් මනුස්සානම් මේ උරුවෙල් කප්පේ මිනිස්සු කරදරයකටපත් වුණොත් ලෙඩක් දුකක් පීඩාවක් වද බන්ධනයක් මරණයක් වුණොත් මගේ පපුව පිච්චිලා යනවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපදිනවා නම් යම්කිසි කෙනෙකුට එහෙම වුණාට පස්සේ ඒකට හේතුව අත්තිමේ තේසු ඡන්ද රාගෝ මට ඒ අය ගැන බැඳීමක් තියෙනවා. හිතේ ආදරයක් තියෙනවා. සෙනෙහසක් තියෙනවා. අපේකමක් තියෙනවා. මගේ කියලා එකක් තියෙනවා. කැමැත්ත තියෙනවා. ඒ අයට අපි කැමතියි. කැමති කෙනෙකුට කරදරයක් වුණොත් දරා ගන්න බෑ. අපි ආදරය කරන කෙනෙකුට කරදරයක් වුණොත් දරා ගන්න බෑ. හිතවත් කෙනෙකුට කරදරයක් වුණොත් දරා ගන්න බෑ. ශෝකේ උපදිනවා. කාට හරි කරදරයක් වුණාට පස්සේ අපිට ඒක ගානක් නැත්තම් ඒකට හේතුව එයාලට අපේ ලොකු ආදරයක් නැහැ.
බැඳීමක් නැහැ, කැමැත්තක් නැහැ, චන්දරාගයක් නැහැ, ආසාවක් නැහැ අපිට ඒ අය ගැන. ඔව්ද නැද්ද? අවංකවම කියන්න. ඒකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමිනාතුං ගාමිනී ධම්මේන දිත්තේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගහල්හේන අතීතානාගතේ නයන්නේහි. දැන් ඔබම දැනගත්තනේ ඔය ආසනේදීම දුක හටගන්නේ කුමක් නිසාද? ඡන්ද ආසාව නිසා. දුක හටගන්නේ නැති වෙන්නේ කොහොමද? ආසාව නැති නිසා. දැන් ඕක අවබෝධ කළේ වෙන ආසනයකද ඔය ඉන්න ආසනේද? ඉන්න ආසනේදීම. දැන් ඔය ඉන්න ආසනේදීම හටගත්තා නම් කැමැත්ත නිසා, ආසාව නිසා, චන්දරාගය නිසායි දුක උපදින්නේ. කැමැත්ත, චන්දරාගය, ආසාව නැත්නම් දුක උපදින්නේ නැහැ කියන එක තේරුම් ගත්තා නම් ඔය දැනගත්ත, අවබෝධ කරපු, තේරුම් ගත්ත දේම ණය පමුණුවන්ට ගලපලා බලන්න අතීතේට. යම් තාක් අතීතේ අපේ හිතට දුකක් ආවනම් දුකක් ආවේ ආසාව නිසාමයි. අනාගතේ දුකක් අපිට හටගන්නවා නම් හටගන්නේ ආසාව නිසාමයි. අපි අතීතේ අපේ ජීවිතේ අපි ඇස් වලින් කඳුළු වැටුණා නම් කවුරු හරි මැරුණ නිසා ඒ කඳුළු වැටුනේම අපි කැමති අයගේ මරණවලදීද අකමැති අයගේ මරණවලදීද? ඔයාලට දැන් ඔයාලා කැමති අනිත් තව ඉන්නවනම් 100ක් මිනිස්සු තව 100 වතාවක් ඔයාලට තව අඬන්න තියෙනවා. ඔයාලට අතීතේ මලගෙවල් වලට ඔයාලා යන්න ඇති. ඔයාලට ලොකු දුකක් ඇඬිල්ලක් එන්න නැතුව ඇති. ඒ ඇත්ත එක ලොකු බන්ධනයක් නේ අපිට. අනාගතෙත් බැඳුන් නැති අයගේ කරදරවලදී අපිට කඳුළු වැටෙන්නේ නැහැ. පපුව පිච්චෙන්නේ දුක උපදින්නේ. දැන් ණය පමුණුලා බලන්ට කිව්වා සාදු සාදු බන්තේ ස්වාමීනි පුදුම දෙයක් නේ කිව්වේ අච්චරියං බන්තේ අද්භූතං බන්තේ යාව සුභාසිතං බන්තේ භගවතා කොච්චර ඇත්තක්ද මේ කිව්වේ ආශ්චර්ය අද්භූතයි. ඒ කියන්නේ අතීතේ අනාගතේ කොහෙද දුක උපදින්නේ චන්දරාගය නිසා ආසාව නිසා කියලා කිව්ව බණපදේ කොච්චර ඇත්තක්ද? අත්තිමේ බන්තේ චිරවාසී නාම කුමාරෝ මට දරු සිඟිත්තෙක් ඉන්නවා. මට දරු පැටියෙක් ඉන්නවා චිරවාසී කියලා. බහි ආවසතේ පටිවසති වෙන ගෙදරක ඉන්නේ. ඔයාලගේ ජී කතාවෙන් ගත්තොත් එයා හොස්ටල් එක නවත්තලා ඉන්නේ. එයා ඈත බෝඩිමක නවත්තලා ඉන්නේ. එයා ඈත ගෙදරක නතර කරලා ඉන්නේ. ඉතින් සෝ කවහං බන්තේ කාලස්සේ උත්ථාය පුරිසං උයෝජේමි මම උදේම නැගිටලා පුරුෂයෙකුට කතා කරලා කියනවා ගච්ඡ බණී චිරවාසී කුමාරං ජානාහි ඵලයන් ගිහිල්ලා අපේ එකාගේ තොරතුරු අහගෙන වරින්. දින ස්වාමීනි ඔය මිනිස්සයා ඉන්න ප්‍රමාද වුණොත් හවස වෙනකොට මගේ පපුව පිච්චෙනවා. මගේ පපුව පිච්චෙනවා. මගේ හිත මොකක්දෝ වෙලා යනවා. මාහේව චිරවාසිස්ස කුමාරස්ස කිංචි ආබාධයිතා මගේ කොල්ලට කරදරයක් වද්ද ලෙඩක් වද්ද. ඉතින් මට හිතෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ඕකෙදින් ඔයාලට තේරෙන භාෂාවෙන් ගත්තොත් එහෙම පිට ඉන්න ළමයාට කෝල් එකක් ගන්නවා. ෆෝන් එක උස්සන්නේ. ක්ලාස් ගියා 2 වෙනකොට එන්න ඕන. ඒ බස් එකේ ආවේ නැහැ. පපුවට මොකද වෙන්නේ? චුට්ටක් බලන්න. ඉස්කෝල් වෑන් එකේ ළමයා එන්න ඕන. තාම ආවේ නැහැ. ෆෝන් කෝල් ගත්තට ෆෝන් එක උස්සන්නේ නැහැ. නිකම්ම මේ පපුවට අපහසු වෙන්නේ නැද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස උපදින්නේ නැද්ද? කී කෝල් කීයක් ඊට පස්සේ ගන්නවද? අර හිට ගන්නවා මෙහෙට ගන්නවා. දැන් ඔය ස්කූල් වෑන් එකේම ඔය ස්කූල් බස් එකේම ආපු නැති තවත් ළමයි නැද්ද? ඒ අය ගැන අපි හිතනවද?
අපේ ළමයාගේ කාරණාවේ දුක උපදින්නේ අහනවා තංකිම්මඤ්ඤසි ගාමිනී මොකද්ද ගාමිනී මේ ගැන හිතන්නේ? ওই දරුවට කරදරයක් වුණොත් මොකක් වෙයිද? ওই දරුවා මැරුණොත් මොකක් වෙයිද? ওই දරුවා හිරේ විලංගේ වැටුණොත් මොකක් වෙයිද? ওই ළමයට මොකක් හරි උපද්‍රවයක් ආවොත් මොකක් වෙයිද? ඊට පස්සේ කියනවා චිරවාසිස්ස මේ භන්තේ කුමාරස්ස මගේ චිරවාසි කියන කුමාරයාට කරදරයක් බන්ධනයක් මරණයක් වුණොත් එහෙම ස්වාමීනි මගේ ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපදින එක ගැන කවර කතාවද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං ගාමිනී පරියායේන වේදිතා ඉමිනාපිකෝ ඒතං ගාමිනී පරියායේන වේදිතබ්බ ඔය කාර්යනොත් තේරුම් ගන්න ගාමිනී යංකින්චි දුක්ඛං uppajjamaනං uppajjati සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති ඔය කාරණාවිනුත් තේරුම් ගන්න දුකට මුල කැමැත්ත කියලා ආසාව කියලා හිතේ තියෙන බන්ධනේ මගේ අපේ එක හොඳට කල්පනා කරන්න. හිතෙන් තියෙන බැඳීම දුකට මුල. අපි දැකලා තියෙනවා මිනිසුන්ගේ කිස් සුදු වෙනවා. රැවුල සුදු වෙනවා අපි දැකලා තියෙනවා. අපි හිතන ඕන වයින්සට යනවා කියලා. යම් දවසක තමාගේ දකින්නවද කිස් සුදු වෙනවා. යම් දවසක තමාගේ රැවුල සුදු වෙනවා තමා දකින්නවද අන්න එදාට පපුව මොකද්ද වෙලා යනවා. ඇයි මගේ කැමැත්ත අපි කැමති මේ ශරීරයට කැමති අල්ලගෙන ඉන්නේ ආසයි. ඕකිනුත් තේරුම් ගන්න කිව්වා දුක උපදින්නේ කැමැත්තෙන්මයි. දැන් ඉතින් යාළුවෝ හදා ගන්නවා. වන්දනාවේ ගිහිල්ලා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ගමන් බිමන් ගිහිල්ලා යාළුවෝ හදා ගන්න 10 15 දෙනා කෝල් කර කර හදා ගන්න අපේ කන් හදා ගන්න මොනවද හදාගන්නේ දුක හදාගන්නේ යාළුවෝ වැඩි වෙන්න දුක වැඩි හිතවත්කම් වැඩි වෙන්න දුක වැඩි තමන්ගේ දේවල් කියලා රැස් කරගන්න දුක වැඩි. කැමැත්ත වැඩි වෙන්න දුක වැඩි. ආසාව වැඩි වෙන්න දුක වැඩි. කැමැත්ත අඩු වෙන්න දුක අඩුයි. ආසාව අඩු වෙන්න දුක අඩුයි. මගේ කියන ඒවා අඩු වෙන්න දුක අඩුයි. තමන්ම තේරුම් ගන්න. කල යුත්තේ කුමක්ද කියලා තමන්ම තේරුම් ගන්න. තංකින් මඤ්ඤසි ගාමිනී යදාතේ චිරවාසිස්ස මහතා අදිට්ඨාසි අසුතා මේ යම්කිසි දවසක චිරවාසිගේ අම්මා අදිට්ඨා හෝති අසුතා ඈ දැක්කේ නැත්තම් ඈ ගැන ඇහුවේ නැත්තම් අහෝසි චිරවාසිස්ස මාතුයා චන්දෝවා රාගෝවා ප්‍රේමං වාති ඡන්දයක් කැමැත්තක් රාගයක් ප්‍රේමයක් උපදීද චිරවාසිගේ අම්මා කියන්නේ භද්‍රක ගාමිණීගේ කවුද බිරිඳ නුඹගේ බිරිඳ ගැන නුඹ කලින් අහලා නැත්තම් දැකලා නැත්තම් ඈ ගැන ප්‍රේමයක් රාගයක් උපදීද නෑ කිව්වා ස්වාමීනි කවදාවත් උපදින්නේ දස්සනං වාතේ ගාමිනී ආගම්ම සවනං වාතේ ගාමිනී ආගම්ම ඒවන්තේ අහෝසි චිරවාසිස්ස මාතුයා ඡන්දෝවා රාගෝවා ප්‍රේමං වාතේ යම් දවසක දැක්කාද යම් දවසක ඇහුවාද එදාට නේද රාගේ ප්‍රේමයේ ඉපදුනේ ඇහුවත් එහෙමයි ඒ අහනවා ඒ අංකල්ට
හොඳ මේ දුවෙක් ඉන්නවා. යා මේ අවුරුදු 20ක් විතර වෙනවා. හරි ලස්සනයි, කොණ්ඩේ දිගයි. මෙහෙම එයා තවත් කාත් එක්කවත් යාළු වෙලා නැහැ. කිකියා විස්තර ටිකක් කොල්ලෙකුට කිව්වම දැකලා නැතුම් අහපු පමණින්ම ප්‍රේමේ උපදිනවා. ප්‍රේමේ උපදිනවා. රාගේ උපදිනවා. කැමැත්ත උපදිනවා. ඊට පස්සේ එයාට කියනවා ඔයා දන්නවද හරි වැඩි ගිය අපි කතා කරලා හිටිය අර ගෑල් ළමයි ගැන ඇක්සිඩන්ට් එකකින් මැරිලා ඉරේ. අන්න පිච්චෙනවා. අයියෝ. අහපු නිසා. අහලත් නැත්තම් දැකලත් නැත්තම් චන්දරාග ප්‍රේම උපදින්නේ. ඉතින් ගාමිණී චිරවාසීගේ මාතාවට ඔබගේ බිරිඳට කරදරයක් වුණොත් ඔබට ඉවසන්න පුළුවන්ද? ස්වාමීනි මම මැරිලා යයි. එච්චර ආදරේ ගාමිණී. ඒ කියන්නේ ගාමිණී එච්චර අමුදරුවන්ට බැඳිලා තියෙන්නේ. ඉතින් ස්වාමීනි මට මගේ හිත වෙනස් වෙයි, මට පිස්සු හැදෙයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායසයි උපදිනෙක් ගැන කවර කතාවද මගේ බිරිඳ මට නැති වුණොත්. ඉමිනා පරියායන වේදිතබ්බං. ඔය පරියායනුත් අවබෝධ කරගන්න ගාමිණී දුක උපදින්නේ ආසාවෙන් කියලා. කැමැත්තෙන් කියලා. ප්‍රේමයෙන් කියලා. ශෝකී උපදින්නේ. එතකොට මට මතකයි සමහර එක මාපිය අඳුරන එක්තරා මේ ගෙදරක බිරිඳ නැති වුණා. බිරිඳ නැති වුණාට පස්සේ ඒ පුරුෂයා එයා බෙහෙත් ගේන්න ගිහිල්ලා හිටියේ මගදින් තමයි ආරංචි වුනේ. එතන ලොකු ගිනි ගොඩක් තිබ්බා. ඇවිලිලා ගිය අලු ගොඩක්. ඒ බිරිඳ නැති වුණා කියපු ආරංචියට එකපාරම පැන්නේ අලු ගොඩට. අලු යා මුළු ගමටම ඇහෙන්න කෑ ගැහුවා. ඒ ගෑනු කෙනාගේ නම කියලා කෑ ගැහුවා. කඳුළු සැලුවා. ගෑණියෙක් වෙනුවෙන් පිරිමියෙක් එච්චර අඬන්න ඕනේ. ගෑණියෙක් වෙනුවෙන් පිරිමියෙක් එච්චර ශෝක වෙන්න ඕනේ. ඒවට ශෝක කරනවා. අඬනවා. කොමක් නිසාද? එච්චර බැඳිලා. එච්චර බැඳිලා. ඔබ යම්තාක් බැඳෙන ඔබගේ හිතේ තියෙයිද? කැමැත්ත ඔබගේ හිතේ තියෙයිද? එච්චරට ඔබට අඬන්න වෙයි. එච්චරට ශෝක කරන්න වෙයි. කරන්න දෙයක් නැහැ. හැම වෙලාවම සුදු මැණිකේ හැම වෙලාවෙම මේ වගේ හුරතල් බස් කියා තොඳුල් කර ඉන්න තොත්ත ජීවිත තියෙනවනේ. ශෝක වෙවි මෙරිලා යනවා. කඳුළු වට්ටන්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. බැඳීම් ටික ටික අඩු කරගන්න පුරුදු වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන. නුවණ විමසන්න ඕන. කොහොම බැඳීම් අඩු කරගෙන එනකොට අපිම දන්නේ නැතුව ඒ බැඳීම කොටු වෙනවා ගෙදරට. ගෙදරට කොටු වෙලා දැන් අර බිරිඳ ගැන මම තව එක කාරණාවක් කියන්නම්. මට ආරංචි වුණ තව ගෙදරක් තිබ්බා. බිරිඳේ ස්වාමියා දාලා ගියා. ඒ කියන්නේ ස්වාමියා බිරිඳට ගොඩාක් ආදරේ. බිරිඳ අනාචාරය හැසිරෙනවා. වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. ඒ බිරිඳගේ දාලා ගිය ඇඳුම් චීත්තය හැට්ටය ළඟ තියාගෙන කඳුළු සරනවා පිරිමි. සෝකී. එතකොට අර ගෑණියෙක් වෙනුවෙන් ස්ත්‍රියක් වෙනුවෙන් පිරිමියෙක් මෙච්චර වැටෙන්න ඕනේද කියලා ඒක සමාජයේ දැනගත්තට පස්සේ ඒක කොච්චර ලැජ්ජාවක්ද කියලා එහෙම නුවණ උපදින්නේ නැහැ. ඒ කාරණාවෙදි කියන්න තියෙන්නේ මේකයි. ඔහු එච්චර ශෝක කරන්නේ ඔහු එච්චර ස්ත්‍රියට බැඳලා හිටපු නිසා. ආදරේ වැඩි තරමට, ප්‍රේමේ වැඩි තරමට ශෝකේ වැඩි. ශෝකේ වැඩි. ඊට පස්සේ තමයි තව කාරණාවක් සීකල යුතුයි. ඒ තමයි ජාතක කතාවක තියෙනවා. ඒ ජාතක අති පර්වතයකට රජ කෙනෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ තාපසයෙක් යනකොට ඔන්න මුළු දවසේම සෙනෙහසින් නටනට කිඳුරු ඉන්නේ හරියට ගීතෙන් නර්තනයෙන්
කෙලි දෙලෙන් තමයි කිඳුරෝ ඉන්නේ. ඒ කිඳුරෝ එහෙම ඉඳලා රාත්‍රියට අඬනවා. ගොඩාක් අඬනවා ඒ දෙන්න. කිඳුරයි කිඳුරි. ඉතින් තාපසයා අහනවා මට මතක නෑ එතන තාපසයාද රජුරුද කියලා මට සිද්ධියයි මතක. අහනවා මේ මෙච්චර සතුටින් ආදරෙන් ඉන්න ඔබ අඬන්නේ ඇයි කියලා. ඒදුර කියනවා මම මේ ගංගාවක් අයිනේ කරන්නේ. දවසක් නට නටා ඉඳලා ගංගාවෙන් මෙයා මේ පැත්තෙන් කිඳුර එහා පැත්තට ගියා. කිඳුරු මේ පැත්තේ. ඊට පස්සේ සීනාවේ මල් මාලක් ගොතකොතා එහා පැත්තට වීසි කරනවා. එහා පැත්තෙන් මල් මාලක් ගොතකොතා මේ පැත්තට වීසි කරනවා. එහෙම නට නටා ඉද්දිම පර්වතයට මහා වර්ෂාවක් ඇහැදහැරිලා මේ ගංගාවේ වතුර වැඩි වුණා. කිඳුරට මේ පැත්තට එන්න බෑ. කිඳුරිට එහා පැත්තට යන්න බෑ. ඉතින් රෑ එළි වෙනකල් අඬා හිටියා. අර පේනවා මේ පේනවා දෙන්නට ලං වෙන්න බෑ. ඔය අද කාලේ වාගේ අර පේනවා මේ පේනවා බඳින්න බෑ. සෝක කර කර ඉන්නවා. අඬා ඉන්නවා. ඊට පස්සේ වතුර අඩු වෙච්ච ගමන්ම දෙන්න මොන ගැහුණා. වෙළඳ ගැත්තා. දවසක් ඇඬුවා. දැන් දෙන්න ගඟෙන් එහා පැත්තට මෙහා පැත්තට දෙපැත්තට යන්නේ එක තැන ඉන්නවා. නමුත් රාත්‍රිය උදා වෙනකොට අනේ ජීවිත කාලෙටම එක රාත්‍රියක් අපිට වෙන් වෙලා ඉඳ සිද්ධ වුණා කියලා අඬනවා. එච්චර ප්‍රේමයක්. ඒ මහා බෝධිසත්වයන් යසෝදරයි. එච්චර ආදරය කළා. ඒත් මේ මහා බෝධිසත්වයන් එච්චර සෙනෙහස තිබුණ යසෝදරාව අතහැරලා අමාමා නිවන සොයාගෙන ගියා. එච්චර ආදරය කරපු එකට අසාධාරණයක් වෙන්න දුන්නේ අමාමා නිවනටවත් කළා. හැබැයි සත්පුරුෂයෝ නිසා නිවනට කැමති නිසා කොච්චර බැඳීම තිබ්බත් නිවනට ආසනම් දුකෙන් නිදහස් වීමක් හොයනවා නම් බැඳීමෙන් නිදහස් වීමක් හොයනවා නම් ඔවුන්ට කවදා හරි සැනසෙල්ලක් තියෙනවා. අපි මේ කොච්චර මේ මා බණ කිව්වත් නුඹලා බණ ඇසුවත් පින්වත්නි හිත බැඳුණු දුක උපදිනවා. හැබැයි අපිට ඉන්න ආසනේම බණක් තේරුණා. කැමැත්ත තිබ්බොත් දුක උපදිනවා. කැමැත්ත නැත්තම් දුක නැහැ. අපිට ඒක හරි අහන්න ලැබුණා. හිතෙන් විඳවද්දී ශෝකේ හිතට එද්දී අපිට ඇතුලෙන් බණ පදයක් සිහි කරගන්න පුළුවන්. අනේ මගේ තියෙන ආදරයෙන් බැඳීම නිසානේ මම මේ දුක් විඳින්නේ කියලා. කවදා හරි නුවණ ඉපදුනොත් අපේ හිත කියයි ඔය බැඳීම දුරු කරපන් කියලා. ඔය ආශාව දුරු කරපන් කියලා. බැඳුන නිසාමයි දුක. ඊට පස්සේ මම කියන්නේ ගියේ මෙහෙම ඔය හිතේ බන්ධන අඩු කරගෙන යනකොට ගෙදෙට්ට කොටු වෙනවා. ගෙදර කොටු වුණාට පස්සේ කියනවා මට නම් මේ ලෝකේ ඕන දෙයක් අතහැරලා යන්න පුළුවන්. ඒත් මේ පොඩි උන්ට තවම හරියට මේ උන් කසාදයක්වත් බැඳලා පිළිවෙලක් වෙනකල් මට අතහැර ගන්න අමාරුයි. අපි දන්න කියන පිරිසක් මේ ඇක්සිඩන්ට් වුණා මේ කොළඹ. මුළු පවුලම අය. මැරුණේ අම්මයි පුතයි. ඊට පස්සේ ඈත පළාතක ඔවුන්ගේ නිවස මිනි දෙක ගෙනිච්චා. අද්දුහි දාන දුන්නා. ටික දවසක් යනකොට ගේ ඉස්සර අපිට සුදු ඇඳගෙන කෙනෙක් ඉන්නවා. අතේ මල් ටිකක් තියාගෙන. පුතා කීකී ඇවිදිනවා අම්මා. පේන් දෙනවා. මැරෙන වෙලාවේ වහනේ හැප්පෙන තප්පරේට මතක්ුනේ කවුද? පුතා. පන්සලේ හාමුදුරන්ගෙන් උතහල පුතා කෝකේ හාමුදුරුවොත් බය වෙලා. ඉතින් මම මේ පැත්තේ යනකොට හාමුදුරුවෝ පිරිතක් ලැහැත්ති කරනවා බය වෙලා. පේන් දෙනවා. සෝනේ ඇවිදිනවා. ගෙදර ඇවිදිනවා.
බන්ධන. මැරෙන කොටත් දරුවෝ සීකර කර මැරෙන්න එපා. බන්ධන වලට අහු වෙවි මැරෙන්න එපා. ඔවා තේරෙන්නේ ලෙඩ වුණාට පස්සේ දරුවෝ සෙට් එකම මතක් වෙනවනේ. පොඩි දුවේ ඊට බලන්න, ලොකු දුවේ ඊට බලන්න. ඒ තා දුක්ඛන්දරා. හිත හදාගන්න කුසලයක් සිහි කරන විදියට. කරපු පිනක් සිහි කරන විදියට. තුනුරුවන් සිහි කරන විදියට. මම බුදුරජාන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා. මට ඕන සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයෝ යම් තැනකද එතන මාගේ උපත වේවා. ඊට පස්සේ ධර්මයේ දරාගෙන ධර්මයේ ගැන ශ්‍රද්ධාව තිබුණොත් මට මේ දැන් දරුවෝ මතක් වී හිතට දුක එනවා, ශෝකේ එනවා. මේන්න මේ දුකෙන් නිදහස් වෙන තැනක මා උපදීවා. දුක අස්සෙන් සැනසෙල්ල එනවා. මුද්දට මතක තියාගන්න. කෙනෙකුට බැඳෙන එකට බය වෙන්න. කෙනෙකුට හිත යන එකට බය වෙන්න. මොකද හිත බැඳෙන තරමට, හිත යන තරමට දුක. හිත යන තරමට දුක. යාළුවෝ වැඩි වෙන තරමට දුක. තමන්ගේ දරුවන්ගෙන් දුක එනවා මදිවට අහල පහල දරුවෝ ගැන දුක. ඇත්තටම ඊළඟට බඩු බාහිර ආදී කාමරේ බඩු මුට්ටු මගේ අරෙන් ගෙනාපු එක මෙහෙන් ගෙනාපු එක කියලා බඩු මුට්ටු රඳවාගෙන ඉන්නේ. මේ බන්ධනය කියන්නේ හරි පුදුම එකක්. ළඟදීන් ආච්චි කෙනෙක් මැරිලා ඒ ආච්චි එනවා පෙරේතෙක් වෙලා මිරිස් ගල හොයාගෙන. ඒ කියන්නේ උන්දගේ ලොකුම වස්තුව මිරිස් ගල. එහෙම තියෙනවා. ඇයි දැන් පින්වත්නි දැන් ඉන්න කොල්ල කුරුට්ටන්ගේ ලොකුම බන්ධනය මොකද්ද? ෆෝන් එක. හොඳට බලන්න. S2 පියවෙන්නේ ෆෝන් එකත් එක්ක. ඇයි ෆෝන් එක අවසානව පාවිච්චි කරන උපකරණේ ෆෝන් එක. උදේ නැගිට ගමන් අඩනින්දේ අත දාලා හොයන්නේ මොකද්ද? ෆෝන් එක. හා පුරා කියලා නේත්‍ර දෙකට ඉස්සෙල්ලාම පේන්නේ ෆෝන් එක. සැනසෙල්ලක් ගන්න S2 පියාගෙන නිින්දකට යනකොට අවසානයේට බලන්නේ ෆෝන් එක. මිනිස්සු මැරිලා කොහේ යයිද? පින්වත්නි මිනිස්සු මැරිලා කොහේ යයිද? මේ දුක් අන්දරවලින් නිදහස් වෙන්නේ කොහොමද? මේ හිත බැඳෙන එකෙන් නිදහස් වෙන්නේ කොහොමද? කොච්චර මේ හිත බැඳෙනවද? බැඳිලා දුක් විඳිනවද? ඒ නිසා මතක තියාගන්න අපි කොච්චර මේවා ගැන කිව්වත් හිත බැඳෙනවනේ. ආසාව උපදිනවනේ. ප්‍රේමය උපදිනවනේ. ඒ උපදින්නේ මේ විදිහට. පුංචි ළමයි ගිහිල්ලා ඒ පුංචි ළමයි කක්ක කරන ඒවා උම්ම අල්ලනවා. උම්ම කනවා. පුංචි ළමයි කිව්ව ඔයාලා ගැන. අම්මලා 10 වතාවක් 100 වතාවක් අත් වලට ගහනවා අල්ලන්න එපා කක්ක කියලා. චී කක්ක කියලා අත් වලට ගහනවා. ඒ එහෙම කරද්දින් හොරෙන් අල්ලනවා. ආඬනවා. උන්ට ඒ පුංචි දරුවන්ට ඒ කක්කා කියලා කියන්නේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද? සුබ. ඊට පස්සේ පුංචි උන් කුරුමිනියෝ අල්ලලා කටේ දා ගන්නවා. ඒතර කුරුමිනියා කියන එක ඒ ළමයාට සුබ දර්ශනයක්ද බය දර්ශනයක්ද? සුබ දර්ශනයක්. මොකෙක් හරි යනකොට මෙහෙම අල්ලන්න බලන්න. ඒතර මේ පොඩි උන් මේවා ඊළඟට තවත් තේරෙන එකක් තමයි ඉස්කෝලේ යන කාලේ නහයෙන් ඔන්න එනවා හිමීට නයි පැටියෙක් එළියට. ඊට පස්සේ හිමීට දිව දානවා. ඇයි ඒ ළමයාට එක ජරාවක්ද? ඒ ළමයාට කවුද එකක්? අම්මලා කියනවා ඔක කැතයි. හොටුවා. පොඩි එකා. මේක නැති වෙන්නේ කවන්ද? ඔව් ලොකු උනත් වෙන්නේ නැහැ. දැන් ලොකු උනා වයසට ගියත් කක්ක අල්ලනවනේ. ජරාව කනවා. වයසට ගිහිල්ලා. අවබෝධය තුළින් යම් දවසක අසූචි විදිහට තේරුණාද?
කුරුමිනියෝ ආදී බය අරමුණු විදිහට තේරුණා. එදාට තමයි ඒක නතර කරන්නේ. අපිට යම් දවසක මේ නිසයි දුක උපදින්නේ කියලා නුවණින් තේරුම් ගන්න තාක්කල් නම් බැඳෙන එක නම් නතර කරන්නේ නැහැ. එක විවාහයකින් බැට කාලා දෙවෙනි විවාහයත් කරගන්නවා. පළවෙනි විවාහයෙන් බිරිඳ මැරිලා ගොඩාක් කඳලා ශෝක කරලා දෙවෙනි බිරිඳත් ගන්නවා. ඊට පස්සේ එක කොල්ලෙක්ගෙන් බැට කාලා ඊ තවත් කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ එක කෙල්ලෙක්ගෙන් දුක් විඳලා කෙල්ලෝ නම් එපා කියලා හිතලා ආයි කෙල්ලෙක් දැක්කට පස්සේ යාළු වෙනවා. හැම වෙලාවෙම අවිද්‍යාව නැමැති සිතිවිල්ලක් ඇවිල්ලා කියලා දෙනවා. ඒකි නරක වුණාට මේකි හොඳයි කියලා. ඒ පාර වැරදුනාට මේ පාර වර්ධින්නේ නැහැ කියලා. පුදුම විදිහට දක්වනවා. අපි අතීතයේ අපි විඳපු දුක සිහි කරලා පොඩ්ඩක් ප්‍රමාද වෙනව නේද? අර අවිද්‍යාවෙන් අවබෝධ නොකිරීම නැමැති දේෙන් පිටිපස්සෙන් කෙවිතෙන් ගහනවා. මේක හොඳයි කියලා. හොඳට බලන්න. අපි නම් හැදෙන මිනිසු జాතියක් නෙවෙයි. අපි හැදෙන මිනිස්සු නම් මෙතෙක් විඳපු දුක් අන්දරාව ඇති. මෙතෙක් විඳපු දුක් අන්දරාව ඇති හැදෙන්න නම් කොච්චර දුක් විඳිනවද? අද එපා කියලා වමාරන දේ ආයෙත් හෙට ලෙව කනවා. එච්චර මුලාව. ඒකට කියන්නේ අවබෝධ නොකිරීම. පාලිය මොකක්ද ඒකට කියන්නේ? අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. ඔය ඉන්න ආසනයේම අවබෝධ කරපු ධර්මයේ තේරුම් ගත්ත ධර්මයේ හොඳට හිතට ගන්න. ඔබ යම් දවසක අමා මහ නිවන අවබෝධ කරනවා නම් එදාට ඔන්න ඔය ආසනයේ තේරුම් ගත්ත ධර්මයමයි අවබෝධ කරන්නේ. කැමැත්ත නිසා දුක උපදිනවා. කැමැත්ත නැති වුණොත් දුක නැති වෙනවා කියලා. ඒ නිසා අපි කාටත් මේ දුක අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.